අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී ඒ වගේම නිරෝගී දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. නිරෝගීකම උතුම්ම සැපත උතුම්ම සම්පත බුදුදහමේ ඒ විදිහට කියවෙන්නේ. මේ දිනවල අපි දන්නවා අපේ රට වගේම මුළු මහත් ලෝකයේම මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය වසංගතය කොරෝනා වසංගතය. කොරෝනා වසංගතය හේතුවෙන් ඊයේ දවසෙත් අපේ රටේ ආසාදිතයන් 635 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දවසෙත් මරණ කිහිපයක් වාර්තා වුණා. මරණ ප්‍රමාණය 5ක්. ඒ අතරින් ගත්තහම දැන් මේ මොහොත වන විට අපේ රටේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 46 දක්වා ඉහළ ගෙහින් තියෙනවා. මේ තමයි අපේ රටේ තත්ත්වය. මුළු මහත් ලෝකයටම ඒ වගේම අපේ රටට මරණ බිය දැනෙන මොහොතක්. ජීවිතේ සතුට හොයාගෙන යන අතරේදී ආධ්‍යාත්මික සුවය ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කරගත යුතු යන වග බුද්ධහමෙන් වගේම අනෙකුත් හැම ආගමකින්ම පසක් කරන කාරණාවක්. අපි සූදානම් අද දවසේදී කොරෝනා වසංගතය මර්ධනය කරන්න බොහෝ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මේ හැම දිනෙකම ඔවුන්ට හැකි පමණ ඉතාමත් කැපවීමෙන් උපරිමෙන් මේ කටයුත්ත ඉටු කරනවා. ඒ අතරදී මිනිසුන්ගේ හිත් හදන්න මානසිකත්වයේ වර්ධනය කරන්න ආධ්‍යාත්මික සුව ඇති කරන්න බොහෝ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. අපි දකිනවා රට පුරාම ගන්ටාර නාද වෙනවා. රට පුරාම රතන සූත්‍රය සජ්ජායනය කරනවා. කතෝලික දේවස්ථානවල මුස්ලිම් පල්ලිවල මේ හැම තැනකම සිද්ධ වෙන්නේ එකම දේ. මිනිසුන්ගේ හිත් හදන වැඩේ ආධ්‍යාත්මික සුව ඇති කරන දේ. අපි මේ පිළිබඳව අද දවසේදී කතා කරන්න සූදානම්. අපේ নমස්කාර පූරක ආරාධනය පිළිගෙන අද දවසේ 7 වෙනි පැය මැදිරියට වැඩමවා වදාළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉන්දුරාකාරී ධම්මරතන ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනේ নমස්කාර පූරක පිළිගන්න අතරේ සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දැසනක් වේවා තෙරුවන් සරණයි. හාමුදුරනේ මේ අපි අර දකින්න දේ තමයි මේ මුළු රටේම හැම තැනම උදේ කාලේ ගියත් සවස් කාලේ ගියත් අපිට රතන සූත්‍රය ඇහෙනවා. මිනිස්සු අර වෙනදට වැඩි ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන තත්ත්වයක් අපිට තියෙනවා. අර විපතක් ආහම මේදී අපි සුලභව දකින සුනාමි වැසෙන ඇති වෙච්ච වෙලාවේදී රටේ බොහෝ අර්බුදකාරී වාතාවරණ නැති වෙච්ච අවස්ථාවලදී ස්වභාවික විපත් ඇති වෙච්ච අවස්ථාවලදී අපි දකින මිනිස්සුන්ගේ හිත යන්නේ ආධ්‍යාත්මික පැත්තට. මොකද හාමුදුරනේ මේකට හේතුව? ඔව් අපේ ඉතිහාසයේ පුරාවටම අපි ගාව තිබුණා එහෙම සම්ප්‍රදායන්. අපි මහ ඝන වනාන්තරයක් මැද්දෙන් ගියත් සොහොන් පිට්ටනියක් මැද්දෙන් ගියත් ඉතිපිසෝ ගාතාව කියාගෙන යන සිරිතක් තියෙනවනේ. සාමාන්‍යයෙන් අපේ මහත්තයා මේ ඔය ආගමක් ඇතුලේ තියෙනවා කාරණා පහක්, ප්‍රධාන සංයුතීන් පහක්. ඒ සංයුතීන් පහෙන් එකක් තමයි සාන්ති කර්ම. අනිත් එක ආචාර ධර්ම. අනිත් එක ධර්ම කාරණා. අනිත් එක ඉතිහාස කාරණා. අනිත් එක සාහිත්‍ය කාරණා. මේ පහ එකකට එකක් වෙනස්. ආචාර ධර්ම කියන්නේ සාන්ති කර්ම නෙමෙයි. සාන්ති කර්ම කියන්නේ ආචාර ධර්ම නෙමෙයි. ධර්ම කාරණා කියන්නේ දෙකම නෙමෙයි. සාහිත්‍ය සහ ඉතිහාසය කියන්නේ දෙක තුනම නෙමෙයි. මේකෙන් සාන්ති කර්ම කරන්නේ අයිහලෞකික පාරිශුද්ධියට. එහෙම නැත්නම් මෙලොව යහපත උදෙසා. මිනිසුන්ට ලෙඩක් දුකක් කරදරයක් වුණාම ඒ සඳහා මිනිස්සු ඕනෑම පිහිටක් ප්‍රාර්ථනා කරන තැනකට එනවා. ඒ ඕනෑම පිහිටක් ප්‍රාර්ථනා කරන තැනකට ආවට ඒක සංස්කෘතික වශයෙන් අති දීර්ඝ කාලයක් පුරාවට රටක් හැටියට සහ ජාතියක් හැටියට පුරුදු පුහුණු කරනු ලැබූ සම්ප්‍රදායක් නම් ඒ පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසයක් තියෙනවා. ඒතර මනස විසින් ඇඟට දෙනවා, හිතට දෙනවා ශක්තියක්, අපිට ආශිර්වාදයක් තියෙනවා කියලා. හැබැයි භෞතිකව මේ සියල්ලම විග්‍රහ කරගන්න බෑ. දැන් අපි හොඳටම දන්නවා විභාගයක් ලියන්න කලින් ළමයි විභාගයට හොඳට පාඩම් කරනවා. ඒ වගේම කවුරුත් දන්නවා විභාග කොමසාරිස් ජෙනරාල්තුමා තමයි විභාගෙ මෙහෙවන්නේ කියලා. බෝධීන් වහන්සේ අධිග්‍රහිත දේවතාවුන් වහන්සේ විසින් ප්‍රශ්න පත්‍ර සකස් කරනු නොලබන බව කවුරුත් දන්නවා. හැබැයි අපි බෝධි පූජා තියලා ආශිර්වාද ලබා ගන්නවා. ඒක තමයි සංස්කෘතික රටක සංස්කෘතික ජාතියක ස්වභාවය. ඒක නිසා කිසිම කෙනෙක් නිନ୍ଦා අපහාස ගර්හා නොකළ යුතුයි යම් යම් සංස්කෘතික චාරිත්‍රවලට. ඒක වෙනම කාරණාවක්. යම් කිසි කෙනෙක් ආගමික මුවාවෙන් සංස්කෘතික නොවන චාරිත්‍ර හරි වෙන බලාරෝපිත ක්‍රියාකාරකම් හරි යෝජනා කරනවා නම් ඒකට එකඟ වෙන්න බෑ. ඒ උනාට සංස්කෘතික වශයෙන් කිසියම් චාරිත්‍රයක් වාරිත්‍රයක් කරනවා නම්
ඒක නිന്ദා අපහාසයට ලක් නොකළ යුතුයි. මොකද මිනිස්සුන්ට ශාරීරිකව බෙහෙත් අවශ්‍යයි, මානසිකව මානසික චිකිත්සක ක්‍රමෝපායන් හැටියට මිනිස්සුන්ට තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීම උදෙසා යම්කිසි ක්‍රමෝපායක් අවශ්‍යයි. ශරීරයට ප්‍රතිශක්තික භාවය අවශ්‍යයි. ඒකී ප්‍රතිශක්තික භාවය සඳහා මානසික ප්‍රතිශක්තික භාවයත් අවශ්‍යයි. මොකද අපිට වාර්තා වුණානේ පවුලේ අයට කොරෝනා හැදුනයි කියලා බෙල්ලේ වෙල දාගත්ත වාර්තාවක්. ඒතර කොරෝනා හැදිච්ච බවට වාර්තා වුණාම බෙල්ලේ වෙල දා ගන්නවා කියන්නේ කොරෝනා වසංගතයක් නෙමෙයි. වෙන මානසික වසංගතයක්. ගමක එක්කෙනෙකුට දැන් මම ගත්තොත් මම ඉන්නේ කොරෝනා ආසාදිත ගමක. මගේ ගම දිවුලපිටිය. එතකොට එහෙම කිව්වහම මීට දවස් 20කට 30කට ඉස්සරදී නම් සජීවී වැඩසටහන කිදිවත් කවුරුත් ඉන්නේ නැහැ ඉස්සරහා. පොකුරක් මැද්දේ මම ඉන්නේ හිටියේ. දැන් ඒක පොකුර පර වෙලා තියෙන. ඒ කෙසේ වෙතත් මම ඒ අත්දැකීම දන්නවා. එක ගෙදරකට අසනීපයක් හැදිච්චහම මුළු ගම්මානෙම ඉස්සර වෙලා මනසින් වැටෙනවා. මනසින් වැටිලා අංක 1 බීතියටපත් වෙනවා. දෙවෙනි එක තමයි තක්බීර් වෙනවා කියන්නේ. අහංගේව තක්බීර් වෙනවා. ඒ කියන්නේ අසම්බන්ධ වූ මනසකින් ලොක් වෙනවා. ඇත්තටම මානසික ලොක්ඩවුන් භාවයටපත් වෙනවා. ඒවා සිංහල වචනත් නෙමෙයි ඉංග්‍රීසි වචනත් නෙමෙයි. මානසික ලොක්ඩවුන් භාවයකටපත් වෙනවා. එතකොට මොකක් කරන්නද කියන හැඟීමක් නැති වෙලා හොයා ගන්න බැරි වෙනවා. කණ්ඩ නැති වෙයිද, ළමයි නැති වෙයිද, වියපත්ව ඉන්න අම්මා අප්පච්චිට මොකක් වෙයිද කියන මානසික භාවයෙන් එනවා. එතකොට අර තැනැත්තා, ඒ කියන්නේ රෝගී භාවයටපත් වූ අසල්වැසියා පිළිබඳව සානුකම්පිත බීතියක් එනවා. අනුකම්පාවකුත් වෙනවා, බීතියකුත් වෙනවා. ඔහුට උදව් කළ යුතුයි. හැබැයි උදව් කිරීමට තියෙන මංපෙත් නැහැ. ඉතින් මෙන්න මෙබඳු අවස්ථාවකදී තමයි දෙයියන් බුදුන් සිහි වෙනවා කියලා කියන්නේ. ආන්ගේ දෙයියන් බුදුන් සිහි වෙන වෙලාවල් ඒ වෙලාව. ඒක හින්දා ආධ්‍යාත්මික ශක්තියක් ලබා ගැනීම උදෙසා කරන්නා වූ කියන්නා වූ සියලු ක්‍රියාකාරකම් නොකළ යුතුයි කියලා කියන්න බෑ. තවත් කාටත් කිසියම් කෙනෙකුට කරදරයක් වෙන තරමට පිරිත් උනත් කියන්න ඕනේ නැහැ. වදයක් වෙන තරමට ආගමික චාරිත්‍ර කරන්න ඕනේ නැහැ. මුළු ගමටම කොයි වෙලාවෙත් ශබ්දය නගලා ශබ්ද දූෂණය කරන්න ඕනෙත් නැහැ. හැබැයි හැම කෙනාටම ආධ්‍යාත්මික ශක්තිය ලබා ගත්තොත් කායික ප්‍රතිශක්තිය උදෙසා එකී මානසික ප්‍රතිශක්තිය මුල් අවස්ථාවක් හැටියට සලකා බලන්නට පුළුවන්. ඒක අත්‍යවශ්‍යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඉතිහාසයේ පුරා කොවිඩ් නොවන නමින් වූ වෙනත් සමූහ වසංගතයන්හිදී මේ බඳු දේවල් පාවිච්චි වෙලා තියෙනවා. හොඳයි අපි හඳුනන අර මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ගණනාවක් තියෙනවා. හැබැයි මේ අතරින් බොහෝ වෙලාවට අපි දකින්නේ මේ වගේ උදුරක් අහම රතන සූත්‍රය දේශනා කරනවා. මොකක්ද හේතුව? ඒක ඉතිහාසයේ විසින් අපිට උගන්වපු කාරණාවක්. රතන සූත්‍ර සජ්ජායනාව ඇතුළු කොට ඇති සකල විද සජ්ජායනාවන් එන්නේ සමහර ඒවා ත්‍රිපිටකයටම අන්තර්ගත සූත්‍ර. සමහර ඒවා ත්‍රිපිටකයට අන්තර්ගත නැති සූත්‍ර. විශේෂයෙන්ම පරිත්ත කියලා කියන ගණයට අයත් සූත්‍ර. එහෙම නැත්නම් පිරිත්. මේවා ඔක්කොම තියෙන්නේ චතුභානවාර පාළි කියන කෘතිය. ඒ කියන්නේ මහ පිරිත් පොත. ලංකාවේ තියෙන වහන්සේ කියන සිංහල වචනයක් තියෙනවනේ. ඒක මොනම භාෂාවකටවත් පරිවර්තනය කරන්න බෑ. වහන්සේ කියන එක. දැන් බුදු පියාණන් වහන්සේ කියලා කියන එක පාලියෙත් නෑ. බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ගේ භාෂාවෙන් කියන්නේ බුද්ධෝ. නැත්නම් භගවා. ඒ වගේ නෑ වහන්සේ වගේ ආශීර්වාද පූර්වක සහ අගයොම් සඳහන් පාවිච්චි කරන වචනය ඒ වගේ නෑ. ඉංග්‍රීසිය ගත්තොත් the lord buddha. the lord buddha කියලා කිව්වම lord කියලා කියන එක වහන්සේ කියන එකම නෙමෙයි. එතකොට මේ කියාපු වහන්සේ කියලා කියන වචනේ ප්‍රාණවාචී වචනයක්. බුදු පියාණන් වහන්සේ, දෙවියන් වහන්සේ, මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ ආදි වශයෙන්. හැබැයි වහන්සේ කියන එක පාවිච්චි කරනවා අප්‍රාණවාචී නාම වලට බෝධීන් වහන්සේ, චෛත්‍ය රාජයන් වහන්සේ,
කොත් වහන්සේ ආදි වශයෙන්. ලංකාවේ සිංහලට ආවේනික වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ පොත් වලින් දෙකකට විතරයි. ඒ එක පොතක්වත් නෑ බුද්ධ දේශනාවක්. ධම්මපද වහන්සේ නෑ, මජ්ක්‍ධිම නිකායේ වහන්සේ නෑ, කුද්දක නිකායේ වහන්සේ නෑ. පොත් සියල්ලටම ත්‍රිපිටක පොත් වහන්සේ කියලා පාවිච්චි කරලා තියෙනවා. හැබැයි පොතක් වශයෙන් අරගෙන වහන්සේ කියන්නේ පොත් දෙකකට විතරයි. ඒ දෙකම බුද්ධ දේශනා නෙමෙයි. එකක් මහ පිරිත් පොත් වහන්සේ. අනිත් එක තමයි ජාතක පොත් වහන්සේ. ඒ දෙක තමයි සුදු පිරිවට වලින් ඔතලා පාවාඩ මත උඩින් ආවරණයකුත් එක්ක මැද්දෙන් තියාගෙන හිසෙන් වඩම්මා ගත්තේ සිංහලයෝ ලංකාවේ විතරයි. හේතුව අපේ හැමදෙරුනේ මහ පිරිත් පොත් වහන්සේ විසින් තමයි සමස්ත සංස්කෘතිය ගොඩනගන්නේ. ජාතක පොත් වහන්සේ විසින් තමයි සමස්ත සාහිත්‍යය ගොඩනගන්නේ. එඳ ලංකාව රටක් හැටියට සාහිත්‍යයක් ගොඩනගා ගත්තා නම් ජාතක පොත් වහන්සේ නිසා. රටක් හැටියට සංස්කෘතියක් ගොඩනගා ගත්තා නම් මහ පිරිත් පොත් වහන්සේ නිසායි. මහ පිරිත් පොත් වහන්සේගේ තියෙන සමහර පිරිත් ඇත්තටම ත්‍රිපිටකයේ නෑ. සමහර පිරිත් වල නම ගත්තාම නම සිංහල. පිරිත තියෙන්නේ පාලිය. වැසි පිරිත ගත්තොත් වැසි කියන්නේ සිංහල වචනයක්. ගිනි පිරිත ගත්තොත් ගිනි කියන්නේ සිංහල වචනයක්. ඇනවුම් පිරිත ගත්තොත් ඇනවුම් කියන්නේ සිංහල වචනයක්. ඒක අඩුම ගානේ සංස්කෘතවත් පාලිවත් නැහැ. ඉතින් ඒ හින්දා මේ පොත අවුරුදු 100,000 ගණනාවක් තිස්සේ පාවිච්චි කරලා සංස්කරණයටපත් වෙලා ඉවර වෙන්නේ මහනුවර යුගයේදී. ඒකේ ප්‍රතිකාල් දෙවිවරුන්ටත් පින් දීලා තමයි ඉවර කරන්නේ. ඒ කියන්නේ අපිව සූරගණ්ඩක ආපු ප්‍රතිකාල් දෙවියන්ටත් පින් දීලා තමයි මහා පිරිත් පොත් වහන්සේ නිම කරන්නේ. මම කියන්නේ රතන සූත්‍රය වගේ සූත්‍ර මේ අප විසින් සංස්කෘතිකව ගොඩනගාගත්ත ආශීර්පූර්වක සූත්‍ර. මම කියන්නේ රතන සූත්‍රය ත්‍රිපිටකේ නෑ කියලා කියන එක නෙමෙයි. ත්‍රිපිටකේ නැති ඒවාත් තියෙනවා, තියෙන ඒවාත් තියෙනවා. හැබැයි රතන සූත්‍රය ඇතුලේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයෙහි ගුණ ප්‍රකාශිතයි. ඒ ප්‍රකාශ කරලා ඉවර වෙලා අන්තිමේට ඉදම්පි සංඝේ ඉදම්පි බුද්දේ ඉදම්පි ධම්මේ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සත්‍යේන සුවත්තියෝ. මේ සත්‍යයෙන් ඔබට යහපතක් වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව කරන්නේ. සාමාන්‍යයෙන් ලෙඩක් වුණාම දජග්ග සූත්‍රය සජ්ජායනා කරන්නේ. රතන සූත්‍ර සජ්ජායනාව අර තුම්බියට දේශනා කළාය කියලා කියන සාහිත්‍ය පූර්වක ප්‍රකාශයත් එක්ක ජනගත වෙච්ච සංස්කෘතික ආශීර්වාදයක්. ඒක නිසා රතන සූත්‍රය සජ්ජායනා කරන්නේ. හොඳයි අපේ හැමදෙරුනේ. අපේ හැමදෙරුනේ ඉතිහාසයේ ඉඳන් ගත්තාම ඔබ වහන්සේ කියව විදිහටම අර අපි ආධ්‍යාත්මික සුව හොයාගෙන යන අතරදී අර බුදු බණට බුදු දහමට වැඩි ඇල්මක් කැමැත්තක් දක්වන ඉතිහාසයේ ඉඳන්. ඉතිහාසයේ ඉඳන් අපි උදාහරණ ගත්තොත් එහෙම අපේ හැමදෙරුනේ මොන අවස්ථාවලදීද දැන් මේ අපිට ඇති වෙලා තින්නේ රෝබියක්. ඉතිහාසයේ අපි අහලා තියෙන බැමිණිති අසාය මේ හැම දෙයකම අර බුදුබණ ඉවහල් වුණා කියන දේ අපි දන්නවා. අපි ඉතිහාසයෙන්ම නිදසුන් අරගෙන ගත්තොත් කොහොමද අපි හැමදෙරුනේ පැහැදිලි කරන්නේ? ඔව්, රක්තාක්ෂි උවදුර කියලා උපද්‍රවයක් තිබුණා. ඒකට සිංහලෙන් කියන්නේ රතැසි උවදුර කියලා. රක්තාක්ෂ කියලා රක්ත කියන්නේ රතු පාට වෙනවා, අක්ෂි කියන්නේ ඇස් දෙක රතු වෙන රෝගයක් ආවා. ඒ රෝගය ආපු එක පිළිබඳ හත්වනගල්ල විහාර වංශයේ පාලියෙන් එළු අත්තනගලු වංශය සිංහලෙන් සඳහන් වෙනවා. අපිට මොහොතකට අවසර දෙන්න අපේ හැමදෙරුනේ අපි වෙලාව බලලා ඉමු. අවසර අපේ හැමදෙරුනේ අපි කතා කරමු. ඔව්. ඒ හත්වනගල්ල විහාර වංශය නැත්නම් සිංහල එළු අත්තනගලු වංශය එනවා මේ රතැසි උවදුර. රක්තාක්ෂි උවදුර මීට වඩා භයානකයි. ඇස් දෙක රතු වෙනවා. ඇස් දෙක රතු වෙච්චාම මේක බෝ වෙන්නේ මගේ ඇස් දෙක රතු වෙච්ච බව ඔබ දැක්කොත් ඔබට බෝ වෙනවා. ඒතර කොයිතරම්නම් ව්‍යාප්ත වෙන්න පුළුවන් එකක්ද මේක? ඒක කොරෝනා වලට වඩා එකක් නේ. ප්‍රශ්නේ තියෙන ඔබතුමා අහපු ප්‍රශ්නෙට නිශ්චිත පිළිතුරක් එල්ල කරගෙන යනවා නම් මේකට විසඳුම් හෙව්ව විදිහ. ඒ කාලේ ගෝඨාභය කුමාරය කියලා කුමාරයෙක් හිටියනේ. ඒ ගෝඨාභය කුමාරයා රජ වුණා. ඔයට ආසන්න කාලෙක තමයි ඔය රක්තාක්ෂි උවදුර එන්නේ. ඒ ගෝඨාභය කුමාරයාගේ නමට රාජපක්ෂ කියලා තිබුණේ. ඔය සිරිසංග බෝ ගෝඨාභය ඔය කණ්ඩායම් ගෝඨාභය කුමාරයා රජ වෙනවයි කියලා කිව්වේ ඇස් පේන්නේ නැති එක්කෙනෙක් නේ. ඒක දිග කතාවක්. ඒ ගිය තැන ඒ ගිය මේ
ගල් පාලම තාම තියෙනවා. අනුරාධපුරේ. බොහෝ දෙනා අනුරාධපුරේ ගිහින් බලන්නේ නැති තැන් අතර එකක් ඒක. ඉතින් මේ කාලේ කොහොමද මිනිස්සු මේවට මූණ දුන්නේ? මෙහෙම දේවල් වලට කිව්වේ දෙයියන්ගේ ලෙඩ කියලා. යක්කුන්ගේ ලෙඩ කියලා. රක්තාක්ෂි කියන්නේ S2 රත්තු වෙච්ච රාක්ෂසෙක්. දැන් මේ වසංගත රෝගවලට යක්කුන්ගේ ලෙඩ, ප්‍රේතයන්ගේ ලෙඩ, රාක්ෂසයන්ගේ ලෙඩ, දෙයියන්ගේ ලෙඩ කියලා කියන්නේ ඇයි දන්නවද? මේවට මිනිස්සුන්ගෙන් බේත් නැති නින්දා. ලෙඩේ ආවේ යකාගෙන්ද, රාක්ෂසයාගෙන්ද, දෙවියන්ගෙන්ද කියලා කියන එක කියන්නේ නෙමෙයි මේක කියන්නේ. මේක කියන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, මිනිස්සුන්ට බේත් නැති හින්දා. මේ ලෙඩේට මිනිස් බෙහෙතක් නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? හුදකලා කරන්න ඕනේ. මොකද්ද ඒකට කියන්නේ? ඒකට දැන් සිංහලෙන් කියන්නේ ක්වොරන්ටයින් කියලානේ. එතකොට ස්වයං නිරෝධායනය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් වාගේ. එතකොට ක්වොරන්ටයින් කරනවා නැත්නම් නිරෝධායනයටපත් කරනවා කියලා නැත්නම් ස්වයං නිරෝධායනයටපත් කරනවා කියලා වචනයක් දැන් අපි ගාව තියෙනවා. ඒ වචනවල තියෙන හරි වැරද්ද පැත්තකින් තියමුකෝ. ඔය පරණ සිංහලේ ඕකට කිව්වේ කඩුළු තහංචිය කියලා. තහංචි තියෙනවනේ එක එක තහංචි. තහංචි කියලා කියන්නේ තහනම්. තහනම් කියන වචනෙට වඩා ටිකක් අමුතු සංස්කෘතයක් තහංචි කියලා කියන්නේ. එහෙව් අපිට අද එන්ට තහංචිද ජයසිරිමා හාමුදුරුවනේ කියලා තියෙනවනේ. ගාතාවක් නෙමෙයි නේද? ගීතේ. ඔව් ගීතය. එතකොට එන්ට තහංචි. හැබැයි ආදරෙයි, ලෙන්ගතුයි, හිතවත් තහංචි. තහංචි කියන්නේ తాවකාලික තහනමකට. එතකොට විශේෂිත හේතුවක් නිසා පවත්වනු ලබන తాවකාලික තහනමට තමයි තහංචිය කියලා කියන්නේ. නැත්නම් තහනම් කියන්නේ නීතියෙන් කරන වැඩක්. තහනමට වඩා තහංචිය පොඩ්ඩක් වෙනස්. කඩුළු තහංචිය කියලා තහංචියක් තියෙනවා. ඒ කඩුළු තහංචිය කියලා කියන්නේ ගෙයක් තියෙනවා, ගෙදර කඩුල්ලක් තියෙනවා. ඒ කියන්නේ බෙල් රින් කරලා දාන රෝලින් ඩෝස් නෙමෙයි, තහංචි දාන්නේ කඩුල්ලට. මේ කඩුල්ලේ තහංචියේ ස්වභාවය තමයි කඩුල්ලෙන් එළියේ ඉන්න කට්ටියට කඩුල්ල පනින්න තහංචි. කඩුල්ලෙන් ඇතුලේ ඉන්න කට්ටියට කඩුල්ලෙන් එළියට පනින්න තහංචි. සාමාන්‍යයෙන් දවස් 14ත් 21ක්. දැන් අදත් දවස් 14ක් 21ක් නේ නිරෝධායනය කියන්නේ. එතකොට මේ දවස් 14 ඇතුළත ගමේ මිනිස්සුන්ට කඩුල්ල දක්වා ඇවිදිලා කෑම බීම එළවලු 3-5 තියලා යන්න තහංචි නැහැ. කඩුල්ලෙන් ඇතුළට පයින්ට තහංචි. කඩුල්ලේ ඉන්න කට්ටියට කඩුල්ල දක්වා ඇවිදිලා අර තියලා ගිය එළවලු මේ පළතුරු කැවිලි ආදී දේවල් ඇතුළට ගෙන යන්න තහංචි නැහැ. හැබැයි කඩුල්ලෙන් එළියට පයින්ට තහංචි. දැක්කද ස්වයං නිරෝධායනය කියන්නේ? මිනිස්සුන්ට බෙහෙත් නැත්තම්, මිනිස් බෙහෙතක් නිර්මාණය කරගන්න බැරි නම්, මිනිස් බෙහෙතක් නිර්මාණය කරගන්න බැරි අවස්ථාවේදී කරන්න ඕන හුදකලා කරන එක. ගින්නක් ආපුහම මොකද්ද මිනිස්සුන්ට කරන්න කියලා කිව්වේ? මෙතන ගින්නක් තියෙනවා නම් ගින්න තියෙන වටේට පැතිරෙන එක නේ ඉස්සෙල්ලා වළක්වන්න ඕන. ඒ හින්දා මිනිස්සු කරන්නේ ඉස්සර ලැබු ගින්නක් ආවත් මොකද්ද වනාන්තරයේ මැද්ද ලැබු ගින්නක් නම් ඒ ලැබු ගින්න පැතිරීගෙන මෙහාට එනවා නම් තියෙන ගේ ගාවම තියෙන කැලේට ගිනි තියෙනවා. ගේ ගාවම තියෙන පොඩි කැලේට ගිනි තිබ්බහම මොකද වෙන්නේ? ඒක ආයෙ මෙහාට පැතිරෙන්නේ. ඒ හින්දා විද්‍යාත්මකව සහ තාක්ෂණිකව හිතුවේ නූතන ලෝකෙම නෙමෙයි. අර අපි හාමුදුරනේ මේ ඉස්සර කාලේ ගත්තාම අර ওই දන්වන්නෙත් වෙනස් විදිහවලටනේ කොහොඹත්තක් කෙල්ලනවා මේ වගේ දේවල් තියෙනවා කඩුල්ල ගාවින් කොහොඹත්තක් කෙල්ලන ඒ සිරිත දැන් අද කාලේ නම් අර මේ නිරෝධායනයට ලක් වෙන නිවසික කියලා තමයි බෝඩ් එකක් කලවන්නේ නැත්නම් මේ කොලයක් කලවල යන්නේ. හැබැයි අර ඉස්සර තිබ්බ තත්ත්වයේ අද තිබ්බ තත්ත්වයේ ටිකක් වෙනස්. අද දවසේදී අපි නිකන් දකින්න හාමුදුරනේ අර මේ ටිකක් සමාජයෙන් ගැරහීමට ලක් වෙන තත්ත්වයක් මේ වගේ නිරෝධායන වෙනවයි කිව්වහම මුළු ගමේම පිරිස් ඒ ගෙදරට යන්නේ අර අපේ හාමුදුරු කිව්වා වගේ 3-5 බඩමුට්ටු මේ හැමදේම ගෙනහින් තියෙන කාලයක් තිබ්බ. හැබැයි දැන් අද දවසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නැත්නම් පොලිසියට තමයි මේ දේ වගකීම් පැවරිලා තියෙන්නේ. ගිහින් තියන්න ගමේ මිනිස්සු ගේ දිහා බලන්නේවත් නැහැ. මම ඊයේ දැක්කා අන්තර්ජාලයේ පෝස්ට් එකක්. ඒ මොකක්ද ඒක විහිළු කතාවක්. ඒකේ කිව්වා කොරෝනා හැදිච්ච කෙනෙකුගෙන් වාර්තා වෙලා නැහැලු අසල්වාසීන්ට බෝ වෙලා තියෙනවා කියලා.
ඒක ඇත්තක් නෙමෙයි වෙන්න ඇති. විහිළුවට ලියපු එකක්. කොරෝනා හැදිලා තියෙන කෙනාගෙන් අසල්වාසීන්ට බෝ වෙලා නැහැ. ඒ කියලා කියන්නේ අසල්වාසීන් එක හොඳ නැහැ කියන එක. දර අසල්වාසීන්ට බෝ වෙන්නේ අසල්වාසීන් එක ගනුදෙනුවක් තියෙනවනන්නේ. එතකොට මේක මේ කොරෝනා නිසා ඇතිවෙච්ච කාරණා පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න වෙනවා පස්සේ කාලෙකදී. ඒකට හේතුව සමහර පිරිමින්ට හැදිච්චාම භාර්යාවට හැදිලා නැහැ. වෙන කාන්තාවකට හැදිලා තියෙනවා. ඒක නිසා සමාජ විපර්යාසයේ තවත් එක්තරා වෙනත් විග්‍රහයක් හොයාගන්න වෙනවා සමාජ විද්‍යාත්මක හැදෑරීමකින් පස්සේ. හැබැයි ඔය කියාපු කාරණාව ඒ කියන්නේ PHI මහත්තයාට හරි පොලිසියට හරි රාලහාමිට හරි ප්‍රදේශීය භාර മന്ത്രിතුමාට හරි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සල් ගෙවල් ගාවට ගිහිල්ලා බෙදන්න සිද්ධ වෙන හේතුව තමයි මේ සමාජ විපර්යාසය. ඔය කියන කාලේ කොහොඹ අතු එල්ලුවේ. අද මම ඉන්නේ මගේ ගමේ ඉඳලා. ගම තියන්නේ මේ ආයතනයේ සිට සෑහෙන දුරක්. පැය 1යි විනාඩි 30ක් විතර වගේ ඈතකින්. අද උදේ මේ ආයතනයේ වාහනේ ගිහින් මාව නවත්තන මාව ගන්න හදනකොටත් වාහනේ පන්සල ඇතුළට දාන්න බෑ. ඇයි කොහොඹ අත්තක් එල්ලලා. එතන මගේ පන්සලේ මගේ ගමේ කඩදාසි කොලේ ඇලෙව්වා වෙනුවට අදටත් මගේ පන්සලේ ගේට්ටු දෙකයි ගේට්ටු දෙකේම කොහොඹ අතු එල්ලලා තියෙනවා. ඒ කියන්නේ අපේ සංස්කෘතික මිනිසා තාම මිය ගොස් නැහැ. අදටත් කඩළු තහංචිය ක්‍රියාත්මක වෙන ගම්මාන තියෙනවා. අවශ්‍යයෙන්ම සිද්ධ විය යුත්තේ ඒ සભ્યත්වයේ උරුමය තියෙන අතීතය නැවත සැරයක් පණ ගන්නවන්න කියන එකයි. ඒකෙන් අදහස් කරන්නේ කොස්සට තලලා කාපල්ලා කියන එක. බර කරත්තෙන් යමන් කියලා කියන එක. අතීතයේ සුවඳයි ගන්නට ඕන. අතීතයේ සුවඳ කියන්නේ මේ කඩළු තහංචිය කියන්නේ මොකද්ද? කඩළු තහංචිය ඉවර වෙනකොට විසර්ජනය කරනකොට කඩළු තහංචිය දවස් 14කින් හරි 21කින් හරි ඉවර වෙනකොට ගමේ ඉන්න වෙදරාල වෙද මහත්තයා නෙමෙයි. වෙදරාල හෝ වෙදහාමිනේ හෝ මූණ වහ ගන්නවා. ඉසේ ඉඳන් දෙපතුල දක්වා සුදු රෙද්දකින් වහ ගන්නවා ඇඟ. කොහොඹ අත්තක් අතර ගන්නවා ඔබතුමා කිව්වා වගේ අර කහ දියර අතර ගන්නවා. සැනිටයිසර්ස් කියලා කියන්නේ ඒක නෙමෙයි. කහ දියර අතට අරගෙන කොහොඹ අතට අරගෙන ගේ වටේට ඉහලා ඈත තියලා. ඒ කියන්නේ මීටරයක දුර ප්‍රමාණය කියලා සමාජ දුරස්ථභාවය කියලා කියන වචන නෙමෙයි ඉස්සර පාවිච්චි කරන්නේ. ඈත තියලා අර කියාපු යකා වැහිච්ච ලෙඩාට ඒ කියන්නේ මිනිස් රෝගය මිනිස් බෙහෙතක් නැති ලෙඩාට ආශිර්වාද කරන්නේ කහ වතුරෙන්. මම කියන්නේ මේවා විද්‍යාත්මකව තාක්ෂණිකව හදාරලා පරණ දේ අලුත් තාක්ෂණයෙන් විශ්වසනීය කරන්න වෑයම් කරන්න ඕනේ නැහැ. ඒක හරියට වතුර මනිනවා වගේ මීටර් වලින් ලීටර් වලින් දුර මනිනවා වගේ ග්‍රෑම් වලින් මේ දැනුම මනිනවා වගේ එහෙම කරන්න ඕනේ. පෙර තාක්ෂණය එකක් එය මනින්නේ වෙන තාක්ෂණයකින්. නූතන තාක්ෂණය වෙන එකක් එය මනින්නේ මානකය වෙන තාක්ෂණය. ඒ හින්දා එදා තාක්ෂණයට අද මිමි නැහැ. ඒක එහෙම හදාරන්න පුළුවන්. ඒ වුණාට එදා තිබිච්ච ඒ ගුණය ගත්තොත් මොකද්ද? මිනිහෙකුට ලෙඩක් හැදිච්චාම ගම විසින් ප්‍රතික්ෂේප කරන්නේ. රට විසින් ප්‍රතික්ෂේප කරන්නේ හුදකලා කරනවා. අද මේ සියල්ලම සිද්ධ වුණේ හුදකලා නොකළ හින්දා නෙමෙයිද කියන්නේ? ලෙඩක් හැදිච්ච රෝගියා හුදකලා කරා නම් බෝවීම පැතිරෙන්නේ. බෝවීම වෙන්නේ නැහැ. පැතිරීම වෙන්නේ නැහැ. අද ලෙඩා හඳුනාගත් පළවෙනි සැනේදීම හුදකලා කළා. එදා ඒ හුදකලා කරපුවාම දින 14ක් එක තැන කණ්ඩ බොණ්ඩ නැති හින්දා තමයි කඩුල්ල ගාවට ගිහින් තියන්නේ. ඒ හින්දා මේ මහා කරුණාවකින් යුක්තව සිද්ධ වෙච්ච සමුපකාරක මානසිකත්වයක් තිබිච්ච එකමුතු සමාජයක ක්‍රියාවලියක්. මිනිස්සුන්ට ලෙඩ වෙනවයි කියලා කියන එක අපරාධයක්ද? මිනිස්සුන්ට අසනීපයක් වෙච්චාම මේ මිනිහගේ වැරද්දක්ද ඒක? මිනිහෙකුට ලෙඩ වෙච්චාම මේ මිනිහා ජීවිත කාලයක් පුරාවටම රටට සමාජයට දුන්න කිසියම් ආකාරයක මෙහෙවරක් තියෙනවා නම් ඒ අව탁සිරු කරන්න පුළුවන්ද? මිනිස්සු කියන්නේ මිනිස්සුනේ. මිනිහෙකුට ලෙඩ වුණාම මේ මිනිහා මැරෙන්න ඕනේද? සමාජයකට වගවීමක් තියෙනවා.
ඒ සමස්ත සමාජයත් එක්ක මට අද වෙනකොට ලෙඩ හැදුනොත් මට ලෙඩ නොහැදෙන්න පුළුවන්. මට ලෙඩ හැදෙන්නත් පුළුවන්, හැදිච්ච ගමන් මාව මැරෙන්නත් පුළුවන් මට තියෙන ලෙඩවල හැටියට. මගේ වැරද්දක්ද ඒක? ලෙඩෙකු මිනිහෙකුට ලෙඩ හැදිච්චා මේ මිනිහා ගර්හාවට ලක් විය යුතුද? එහෙම නෑ. ඒක අපේ වගකීම. මිනිස්සුන්ට නෙන්න ලෙඩ හැදින්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ. ඒක ඒ හින්දා ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතීතෝති. අබින්නම් පච්ච වේකිතබ්බං. ලෙඩක්, ව්‍යාධියක්, රෝගයක්, ආබාධයක් අනිවාර්යෙන් මිනිහෙකුට මේ ඇඟක් නේ. අංග සහ උපාංග 32ක් තියෙනවා. ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මින්ජා වක්කං හදයන් මකණං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසක් හේලෝ සිංගානේ කාලසිකා මුත්තම් මත්තකේ මත්තලුංගන් කියලා 32ක් තියෙනවා. 32න් 32ටම ලෙඩ හැදෙනවා. 32න් 32ම කල්ලිකුත් වෙනවා. ඒ කියන්නේ සිංහලෙන් කියනවනම් එක්ස්පයර් වෙනවා. මේවා කල්ලිකුත් වෙනවා නම් මෙව්වා ලෙඩ වෙනවා නම් ඒක ස්වාභාවික නම් මේ ලෙඩ හැදෙනවා කියන එක මහ ලොකු දෙයක් ඒක. එහෙනම් මේක වසංගත. මොකද වසංගත කියන්නේ? ගත කියන්නේ ගියා. වසං කියන්නේ වසංගයට යනවා. වසංගත යනවා. ඔබ මා දැක වසංගයට යා හැකි, මා ඔබ දැක වසංගයට යා හැකි. වසංගයට ගියාම ගියේ එක්කිනා ඉස්සරහින් එක්කිනාගේ තමයි බලය තියෙන්නේ. මං ඔබ ඉස්සරහා ඔබේ වසංගයට ගියොත් මම ඔබ බලවත්. මට ඔබ වසඟ වුණොත් මම බලවත්. ඒ හින්දා ලෙඩේට මං වසඟ වුණොත් ලෙඩේ බලවත්. වසඟයට යනවා කියන්නේ ඒකයි. හැබැයි වසංගත කියලා කියන්නේ හැමදාම තියෙන එකක්. එක දෙයයිනේ. උත්තර නැත්තම්, ප්‍රශ්න නැත්තම් මොකද්ද කරන්න ඕන? ඇත්තටම උත්තරයක් නැති ප්‍රශ්නයකට මොකද්ද කරන්න පුළුවන් එකම දේ? උත්තරයක් නැති ප්‍රශ්නයකට කරන්න පුළුවන් එකම දේ ප්‍රශ්නය අයින් කරන එක. ඒක තමයි නියමය. හාමුදුරුවෝ හැටියට අපේ මේ හිසේ කෙස් නැහෙනි. ඒ කෙස් නැත්තේ. භික්ෂුත්වයේ කරගෙන යනකොට කෙස් කියන එක ප්‍රශ්නයක්. ඔබේ කෙස් ඔබට පීරන්න සිද්ධ වෙනවා. ඔබේ කෙස් ඔබට වර්ණ ගන්නවන්න සිද්ධ වෙනවා. ඔබේ කෙස් ඉස්සර නම් අර මුකුන්ද හිටියනේ මේ උකුණු. අන්න උකුණොත් අඩිද මොකද්ද? එහෙම හිටියනේ. දැන් අපිට ඒක ප්‍රශ්නයක් වෙන්න තිබුණා. අපි කොණ්ඩේ ගැපුවා. ඔබ ප්‍රශ්නෙට උත්තර හොයනවා. මම මොකද්ද කරලා තියෙන්නේ? ප්‍රශ්නය අයින් කරලා තියෙන්නේ. ඒක නියමයක්. ඔබේ ඇඳුමයි මගේ ඇඳුමයි ගන්න. ඔබ ඇඳුම ඔබට ප්‍රශ්නයක්. ඔබ වාහනෙන් බැහැලා එනකොට ඔය ඇඳුම නෙමෙයි. ඔබ ආපස්සට ගෙදර යනකොට ඇඳුම ඕක නෙමෙයි. ගෙදරදී උදේට ඕක නෙමෙයි, රැට ඕක නෙමෙයි. රස්සාව කරද්දී ඕක නෙමෙයි. මල ගෙදරට ඕක නෙමෙයි, මගුල් ගෙදරට ඕක නෙමෙයි. මගේ බලන්න. මල ගෙදරටත් මේක, මගුල් ගෙදරට යතොත් ඒත් මේක, උදේටත් මේක, දවල්ටත් මේක, රැටත් මේක. ඒතර මම මොකද්ද කරලා තියෙන්නේ? ඇඳුම ප්‍රශ්නයක්. ප්‍රශ්නෙට උත්තරයක් ඔබ හොයන්න සිද්ධ වෙනවා. ඔබට ඇඳුම ප්‍රශ්නයක් නම් ප්‍රශ්නයට පිළිතුරු සෙවීම වෑයමෙන් කරන්න ඕන දෙයක්. ඒක සඳහා වියදම් කළ යුතුයි, කාලය වැය කළ යුතුයි. මම මොකද්ද කරලා තියෙන්නේ? ප්‍රශ්නයක් කළා. කියන්නේ ඇඳුම අයින් කළා කියන එක නෙමෙයි. එහෙනම් උත්තරයක් නැති ප්‍රශ්නවලට කරන්න ඕන ප්‍රශ්නයන් කරන එක. එහෙනම් වසංගතයකදී සැනිටයිසර්ස් භාවිත කළාට කමක් නැහැ. PCR පරීක්ෂණ කළාට කමක් නැහැ. ඔක් කරලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙනම් ප්‍රශ්නය හුදකලා කරන්න ඕන. ගින්නක් ඇති වෙනකොට වටේට තියෙන ගොඩනැගිලි සහ වනාන්තරය හුදකලා කරපු ගමන් මේක ඒකෙන් ඉවර වෙනවා. කොළයකට ගිනි ඇවිල්ලා තියෙනවා නම් මොකද්ද කරන්න ඕන? වටේට තියෙන කොළ ටික අයින් කරන්න ඕන. වීදුරුව උඩ කඩදාසි කොළයකට ගිනි ගත්තට කමක් නැහැ. එතකොට වෙන්නේ කඩදාසි කොළයේම ගිනි අරන් ඒකටම ඇවිලිලා ඒකම ඉවර වෙනවා. ඉතින් කාට හරි ලඩක් හැදිච්චාම එයාටම හැදිලා එයාටම බෝ වෙලා එයාම හොඳ වෙලා එයාම නිරෝගී වෙනකන් අපි උදව් කරලා තියලා තියන්න ඕන. එයාගෙන් අපි නොගන්න ඕන. අතේ දුරින් ඉන්නවයි කියලා සිංහලෙන් කිව්වට සතිපට්ඨාන සූත්‍රය අරන් කියවන්න කියන්නේ කාට කොහොමද කියන්නේ? ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ සම්පජානකාරී වූති. මම මෙහෙම අත තියනවා නම් අත මූණ අල්ලනවා නම් මම දැන් මූණ අල්ලනවා. මම මේ කෙනෙක් එක්ක කතා කරනවා. එන චුට්ටක ඇතින් ඉන්න. කොයි වෙලාවෙත් එළඹ සිටි සිහියෙන් ඉන්න. පළවෙනි කාරණා.
දෙවෙනි කාරණා මොකද? අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛීයත්තානම් පරිහරාමි අහං විය මහියම් මාතා පිතරෝ හිත සත්තා අජ්ජතික සත්තා වේරි සත්තා වේරි සත්තා සිංහලෙන් කියමුකෝ මම නිදුක් වෙමු. මෛත්‍රී භාවනා පළවෙනි එක මොකද? මෛත්‍රී භාවනා කරන්නේ S2 මෙහෙම පියාගෙන අතක් උඩ අතක් තියාගෙන හිටගෙන කෙලින් ඉන්න එකට නෙමෙයි. මෛත්‍රී කියන්නේ චින්තාවක්. සිතවිල්ල. මම නිදුක් වෙනවා. මට ලෙඩ හැදෙන්න එපා. මා මෙන්න මාගේ හිතවතුන් අහිතවතුන්ද මව්පියන්ද ගුරුවර ගුරුවරයන්ද වෛරී සත්වයෝද අවෛරී සත්වයෝද නිදුක් වෙත්වා. ලෙඩ වෙන්න එපා. සටන් කරමු. එහෙම. හොඳයි අපේ හැමදෙරෝනේ බොහෝ දේ කතා කරන්න තියෙනවා. රටක් විදිහට ජාතියක් විදිහට අපි ඉස්සරහට ගමන් කරන්නේ කොහොමද? කොරෝනා වසංගතයත් එක්ක තව අවුරුදු එකහමාරකට වැඩි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියලා තියෙනවා. මේ හැම දෙය ගැනම කතා කරමු. හෙට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉන්දුරාකාරේ ධම්මරතන ස්වාමින් වහන්සේත් එක්ක අපේ හාමුදුරුවෝ කිව්වා වගේම මේ අපි දකින්න දේ තමයි සමාජයේ අර මේ කොරෝනා වසංගතය පාලනය කරන්න ගියාම එක එක අයගේ විවිධ මත තියෙනවා. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අර ගින්නක් ඇති වෙලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අයින් කරන එක මිසක් ප්‍රශ්නෙට විසඳුම් දීගෙන ගිහිල්ලා මේ ප්‍රශ්නේ අර තවත් වැඩි දියුණු වෙන ආකාරයට කටයුතු කරන එක නෙවෙයි තියෙන්නේ. අපි දකිනවා හාමුදුරුවනේ දැන් විශේෂයෙන්ම අපේ රටට ආසන්න රටවල් ගත්තාම අපි උදාහරණයකට ගමු චීනයේ ඔවුන්ගේ සාම්ප්‍රදායිකත්වයට ගරු කරලා අර සාම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කරලා කොරෝනා වසංගතය දැන් සෑහෙන දුරට පාලනය කරගත්තා, මර්ධනය කරගත්තා. අපිත් තියෙනවා අතීතයේ ඉඳන් ගෙනාපු චර්යා රටවන් බොහෝ ප්‍රමාණයක්. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අර තහංචි පනවන එක ඉස්සරින් ඉඳන්ම අපි නිරෝධායනයේ වෙච්ච ජාතියක්. මේ දේවල් කොහොමද අපිට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් අපේ හාමුදුරුවනේ? කාරණාවක් කියන්න සිද්ධ වෙනවා. ඒ තමයි ලෙඩක් ජාතික ලෙඩක් වසංගතයක් නම් වසංගතේ බෝ වෙන්නේ ඇඟකින් ඇඟකට. වසංගත බෝ වෙන්නේ ජාතියෙන් ජාතියකට. වසංගතේ හුළඟ වගේ. වසංගතේ අවුව වගේ. වසංගතේ වැස්ස වගේ. එතනදී අවුව වැටෙන්නේ ජාතියෙන් ජාතියට නෙමෙයි. හුළඟ හමන්නේ වර්ගයෙන් වර්ගයට නෙමෙයි. ලෙඩවල් හැදෙන්නේ මේ කියපු අර කියාපු 32ක් අංග සහ උපාංග තියෙන ඇඟවල් වලට. ඒ හින්දා ඇඟක් මේ කියලා කියන කාරණාව හැර ඉන් එහා කිසිවක් අදාළ නැහැ. ඒ ඇඟ අයත් වන්නේ කවර වර්ගයකටද, කවර ස්ථානයකටද, කවර පළාතකටද, මොනතරම් බලවත්ද, මොනතරම් බලවත් නැද්ද, මොන දේශපාලන පක්ෂයටද අදාළ නැහැ. ඇඟකට. ඒක හින්දා තමයි ඉතිහාසයේ විසින් ප්‍රතිශක්තික බෙහෙත් දෙන්නේ. දැන් වේග පන්දුවක් එවනකොට බැට් එක උස්සලා ගහන්නත් ඕනි. ගහන්නම බැරි නම් මොකද්ද කරන්න ඕන? බැට් එක අල්ලගෙන ඉන්නවා. බැට් එක නිකන් අල්ලගෙන හිටියත් ඉලක්කයක් පැත්තට හරවලා පන්දුවේ වේගයට අපහු යනවනේ. ඒතර ගහලා දෙන්නේ නේද? එහෙනම් මොන වේගයටද යන්නේ? පන්දුවේ වේගයෙන්මයි. ආපු වේගයට යන්නේ. ගහපු වේගයට යන පන්දු වෙනයි. පන්දුවේ වේගයට යන බැට් එකේ වේගයට යන පන්දු වෙනයි. පන්දුවේ වේගයටම ආපහු යන පන්දු වෙනයි. එහෙම වෙන්න මොකද්ද කරන්න ඕන? බැට් එක හරියට අල්ලන්න ඕන. ඒක තමයි ප්‍රතිශක්තිය කියලා කියන්නේ. ඒකට ප්ලාස්ටික් බැට් හරියන්නේ නැහැ. වේග පන්දුවට ඒ විදිහට අදාළ බැට් එකක් තියෙනවා. ඒ හින්දා අපිට ලෙඩක් හැදෙනකොට ලෙඩේට බේත් දෙන එක වෙන එකක්. ලෙඩේ දරා ගැනීමේ හැකියාව තියෙන එක වෙන එකක්. ඒක හින්දා තමයි ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයට මේක දරා ගන්න බැරි. ප්‍රතිශක්තිය අඩුයි. ඒ හින්දා මොකද කරන්න ඕන? ඕනම ලෙඩක් දරා ගන්න පුළුවන් මට්ටමේ ප්‍රතිශක්තියක් තියෙන්න ඉබේ. එහෙම තියෙන්න මොකද කරන්න ඕන? දෙකයි මේ රටේ නැත්තේ. එක ප්‍රතිශක්තික ආහාර පද්ධතිය නැහැ. දෙක සීලාචාරකම උගන්වන අධ්‍යාපනයක් නැහැ. ජපානයේ ඉන්නවනේ අපේ හිතවන්තයෝ මිත්‍රයෝ අපේ ගැමියෝ සාමාන්‍ය මිනිස්සු අපේ හිතවතු ගිහිල්ලා ඉන්නවනේ. අද ජපානයේ වැඩ කොරෝනා තියෙනවද?
පාලනය වෙලාද? ඔව්. කොහොමද? අධ්‍යාපනය විසින් චීනයත් ජපානයත් ඔය කියන රටවල් වල අධ්‍යාපනයෙන්ම ශීලාචාරකම උගන්වනවා. අපි මස්තිෂ්කයට දත්ත දාන්න උගන්වනවා. මොන්ටිසෝරියේ ABCD එල්ලලා තියනවද කියලා බලලා තමයි ළමයා මොන්ටිසෝරියට දාන්නේ. අයන්න එල්ලලා තියනවද නැද්ද කියන එක අදාළ නැහැ. එහෙම මනසක් තියෙන. ශීලාචාරකම කියන්නේ උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ශීලාචාරකම් කියන්නේ ශික්ෂණයක්. ඔය ශීලාචාර කියන වචනේනේ හීලෑ ආචාර කියලා කොටස් දෙකකට බෙදෙන්නේ. හීලෑ කියලා කියන જાතිය කරන්න ඕන જાතියක්. ඉන්ටර්නෙට් එකේ මම දැක්ක ලස්සන වැඩක්. ඒක ගෙදරක් තියෙනවා. ඒ ගෙදර කාන්තාව බොහොම ආසයි සත්තු හදන්න. බල්ලෝ ඉන්න 25ක් විතර. බෙල් එක ගහන. බෙල්ලේ ගහපුවාම මොකද කරන්නේ? බල්ලෝ Tamanට හිමි පිඟාන කටින් අරගෙන පොලිමට එන. බල්ලෝ Tamanට හිමි පිඟාන විතරක් කටින් අරගෙන පොලිමට ඉන්නවා. ඒතර කාන්තාව බත්තු වෙලා තියෙනවා. කෑම හදලා තියෙනවා. බල්ලා ආවා. කෑම ටික දුන්නා. එයාගේම පිඟානට එයා ගේනවා. අතෙන් පයෙන් වැඩක් කරන්න බැරි බල්ලා කටෙන් පිඟාන අරගෙන පිඟාන දෙනවා. එයා ඒකට කිසියම් තැනක් හදලා තියෙනවා. එතනින් තියෙනවා බල්ලා කනවා. කාලා ඉවර වෙලා බල්ලා කෙලින්ම යනවා Tamanට තැනට. ඒ කියන්නේ ශික්ෂණය කරනවායි කියලා කියන එක සතෙකුටත් කරන්න පුළුවන්. පුරුදු කළොත් සතෙකුටත් කරන්න පුළුවන්. ඔබතුමා දන්නා පරිදිම ගෙදරක කොච්චර දුරට ශික්ෂණය පුරුදු කරන්න පුළුවන්ද කියන්නේ ළමයින්ට. කෑම කාලා තමන්ගේ පිඟාන තමන්ම හොදන්න ඕන, තියන්න ඕන මෙතනින්. තේක බීලා මේ විදිහට කෝප්පේ හොදන්න ඕන, මෙතනින් කෝප්පේ හොදන්න ඕන, තියන්න ඕන මෙතනින්. පොතක් ගත්තනම් පාඩම් කරන්න ඕන, තියන්න ඕන මෙතනින්. කුස්සියේ හැන්ද තියන්න ඕන මෙතනින්, පිහිය තියන්න ඕන මෙතනින්. මේක අහගෙන ඉන්න කීයක් කුස්සිය වල මේ සීලාචාරකම තියනවද කියන්නේ? මේ ශික්ෂණය තියනවද කියලා කියන්නේ? ඒකට පිරිසුදුකමයි පිළිවෙලයි කියලානේ කියන්නේ. එහෙම සීලාචාර සමාජයක් ගොඩනගන්න ඕනේනේ අධ්‍යාපනයේ. සීලාචාරකම පාඩමක් හැටියට උගන්වන්න බෑ. සීලාචාරකම කියන්නේ පුරුද්දක්. අම්මා සීලාචාරණන්නේ දරුවෝ සීලාචාර කියලා කියන්නේ මේ නරක වැඩ කරන එකයි හොඳ වැඩ කරන එකයි කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. පුරුදු. ඇඳුම් පැළඳුම් කීයක් ගෙවල් වල ඇඳුම විදිහට තියලා තියෙනවද? කීයක් ගෙවල් වල අල්මාරියක් වශයෙන් පිළිවෙලකට ඇඳුම් නමලා තියෙනවද? නැත්නම් ගුලි ගහලා ඔබලා තියෙනවද? කීයක් ගෙදරක පුටු ටික ලස්සනට හදලා තියෙනවද? මේසෙ ටික මේ රෙදි ටික ලස්සනට පිළිවෙලට තියලා තියෙනවද? ඒවා සීලාචාරකම්. අධ්‍යාපනයේ උත්තරීතරම තැන එකී සීලාචාරකම. ඒක තමයි හීලෑ සහ ආචාර කියලා කියන්නේ. තරමක හීලෑවක් තියෙන්න ඉපැයි. එහෙනම් මිනිහෙකුට එහෙම හීලෑවක් එහෙම ශික්ෂණයක් අපි පුරුදු කරලා තියෙනවා නම් ඇත්තටම ටීචින් කියලා කියන්නේ එහෙම එකක් තමයි. ඒ කියන්නේ ටීචින් හොස්පිටල් කියන්නේ ශික්ෂණ රෝහල් වලටනේ. ටීචින් කියන්නේ ශික්ෂණනේ එතකොට. එතකොට ඒ ශික්ෂණය ලබා දීලා තිබුණා නම් අපි ආහාර පානවලදී හරි කතා බහේදී හරි රජය විසින් නිකුත් කරනු ලබන නියෝගය පිළිපදිනවා. බටහිර සමාජයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේක බෝ වෙන්නේ බටහිර සමාජ අධ්‍යාපනයේ සීලාචාරකම නැති හින්දා. රජයට එරෙහිව ගල් ගහන්නේ රජයට දැන් අපි කියනවානේ මේවා මහ දියුණු රටවල් මේවා ආරෝ මේවා කියලා. ජෝ බයිඩන් දින්නට පස්සේ පහුවදා ඇමරිකානුවන්ගේ හැසිරීම පසුගිය මැතිවරණයේ ලාංකිකයන්ගේ හැසිරීමට වඩා ගොඩාක් පාත. මේ වගේ මාධ්‍යයක මම කියන්න පුළුවන් විදිහට විතරක් කියන්නකෝ මම S2 දෙකෙන් දැක්කනේ. ජෝ බයිඩන්ගේ කම්පැනි එකට ගහලා, ගල් ගහලා, කුඩු කරලා, වීදුරු බිඳලා, එතෙන්ට ඇවිදින්න. තමන්ගේ ඇඳුම් මේ කම්පැනි පැත්තට හරවලා, පිටිපස්ස හරවලා, ඇඳුම් ගලවලා හූ කියලා එහෙම කළේ ලංකාවේ මිනිස්සු නෙමෙයි. එහෙම කළේ දියුණු ඇමරිකාව. ඕන් දියුණුවයි කියලා කියන්නේ. දියුණු ඇමරිකාව නෙමෙයි ඩෙවලොප්ඩ් ඇමරිකා.
අපි එහෙම දියුණු නැති එක ගැන කොච්චර සතුටුද බලන්න. මැච් එකක් ගහලා ඉවර වෙච්චාම පිච් එකට ගිනි තියන්නේ නැති මිනිස්සු. එහෙම නොදියුණු ශ්‍රී ලාංකිකයෝ කොච්චර වටිනවද කියලා කියන්නේ. එකී දියුණු ශ්‍රී ලාංකිකයන්ට අධ්‍යාපනය විසින් ශික්ෂණය ලබා දෙනවයි කියලා කියන එක කරන්න බැරි වැඩක්ද? සීලාචාරකම් ඇඟේ තියෙන જાතියක්. ඒක නොකල ඒක නොවුනේ මේ රටේ තිබුණු සමස්ත අධ්‍යාපනය සුන්නද්දූලි කරලා තීරු ඉරලා කඩලා ජාතික අධ්‍යාපනයේ විනාශම කරලා දාලා අර කියාපු බටහිර අපේ බලහත්කාරයෙන් ගෙනල්ලා දත්ත සම්ප්‍රේෂණයේ අධ්‍යාපනයයි හිතපු තැනක අපිට පළඟැටියාගේ ජීවන රටාවත් උගන්වනවා. සලබයා දලඹුවා වෙලා දලඹුවා සමනලයා වෙලා සමනලයාගේ ජීවන චක්‍රය ඇඳලා උගන්වනවා. මිනිසාගේ ජීවන චක්‍රය හැර ඉතුරු වෙලා තියෙන ශේෂ මාත්‍රයක් අභියෝගයක් කරන්න මේක. පුළුවන් නම් බලන්න. ළමයි කී දෙනෙක් ඉන්නවද රටේ? ඒ ළමයින්ගෙන් ගෑනු ළමයි කී දෙනෙක් ඉන්නවද රටේ? කී දෙනෙකුට අතු ගන්න පුළුවන්ද කියලා? තමන්ගේ මිදුල තමන්ගේ ගේ අභියෝගයක් කරලා කියන්නේ පන්සල් වලට ගිහින් බලන්න පිරිවෙන් වලට හැම හාමුදුරු කෙනෙකුටම අතු ගන්න පුළුවන්. හැම හාමුදුරු කෙනෙකුටම උයන්න පුළුවන්. හැම හාමුදුරු කෙනෙකුටම තමන්ගේ පිඟාන හොදන්න පුළුවන්. හැම හාමුදුරුකටම තමන්ගේ පැදුර කොට්ටේ ගසලා අවුවේ තියලා ඒ සිවුරු හොද ගන්න පුළුවන්. ළමයි කී දෙනෙකුට පුළුවන්? ඇයි? පිරිවෙන් අධ්‍යාපනයේ තරමක් හරි ශික්ෂණ අධ්‍යාපනයේ ඉතුරු වෙලා තියෙනවා. අද ශික්ෂණ අධ්‍යාපනයේ ඉතුරු වෙලා තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ පිරිවෙන් අධ්‍යාපනයේ විතරයි. ලදරු පාසල් අධ්‍යාපනයේත් නැහැ, දහම් පාසල් අධ්‍යාපනයේත් නැහැ, පාසල් අධ්‍යාපනයේත් නැහැ, ජාතික අධ්‍යාපනයේත් නැහැ, ජාත්‍යන්තර අධ්‍යාපනයේ ඇත්තෙම නැහැ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇත්තේම නැහැ. මම ඉන්නේ විශ්වවිද්‍යාලේ. ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ පිරිවෙන් අධ්‍යාපනයේ විතරයි. ඒක ඉවර කරයි. හොඳයි. අපේ හමුදුරුවර කියන විදිහට ශික්ෂණය මේ කොරෝනා වසංගතය පාලනය කරන කටයුත්තේදී බොහොම වැදගත්. අපි දන්න වෛද්‍ය සහ සෞඛ්‍ය අංශ කියන කාරණාවක් තමයි අර තමුන්ගේ ඒ බඩු බාහිරදී තමුන් සන්තකේම තියාගන්න අර මේ රෝගය පාලනය කරන්න බොවෙන එක වළක්වන්න මේක ගොඩක් වැදගත් කියන කාරණාව අපේ හමුදුරුවෝ අපි තවත් කතා කරන්න සූදානම් මේ ගැන. ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. ඔබනාතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉන්දුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේත් එක්ක අපි කතා කරන මොහොතේ අපේ හාමුදුරුවනේ මේ දැන් මේ වසංගතයත් එක්ක අපි බහුලව දකින්න දෙයක් තමයි දැන් දවසින් දවස මරණ පිළිබඳව තොරතුරු අපිට වාර්තා වෙනවා. දැන් අපේ රටින් වාර්තා වෙන මරණ ප්‍රමාණය 46ක්. අර යුද්ධ කාලේ තමයි අපිට අවසන් වරට අර ජීවිත බිය, මරණ බිය මේ හැම දෙයකම අත්දැකීම් තියෙන්නේ. දැන් නැවතත් ඇවිල්ලා මිනිස්සුන්ගේ හිතට ටිකක් මරණ බියක් මේ වසංගතය අපිට හැදෙයිද? අපේ ජීවිත කෙලවර කරන්න සිද්ධ වෙයිද මේ දේවල් හින්දා කියලා අපි කොහොමද ආධ්‍යාත්මික වශයෙන් අපේ මානසිකත්වයේ ගොඩනගා ගන්න අපේ හාමුදුරුවනේ? ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. බය කියලා කියන මානසිකත්වය නැති වැඩක් නැහැ. මොකක් හරි මානසිකත්වයක් තියෙන්න ඕනේ, වැඩක් ඇති මානසිකත්වය. කලකිරීම, භීතිය වගේ මානසිකත්වයන්ගෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා වැඩක් ඇති මනසක් එන්න තියෙන්න ඉපේ. මම මෙහෙම කියන්නේ කියනකොට කේන්ති යන්න පුළුවන් කෙනෙකුට. බයයි ඉතින් බය වෙලා බයයිනේ කියලා කියනකොට කියන්න පුළුවන්. දැන් කලකිරීම කියලා කියන එකටනේ විෂාදය කියන්නේ. කිසිම කෙනෙක් මහාන වෙන්නවත් හොඳ නැහැ කලකිරිලා. බුදු පියාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ වශයෙන් හිටපු ජීවිතය ගැන කලකිරලා නෙමෙයි පැවිද්දට එන්නේ. කලකිරලා පැවිද්දට ආවොත් එහෙම ගිහිගේ කලකිරලා පැවිද්දට ආවොත් එහෙම පැවිදිගේ කලකිරුණොත් මොකද කරන්නේ? එහෙනම් කලකිරීම නෙමෙයි ඒකට කියන්නේ. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පිළිපන් එන්නේ අතාරින්නේ කලකිරීමෙන් නෙමෙයි අවබෝධයෙන්, දැනීමෙන්, අවබෝධයෙන්. බය කියලා කියන එක තේරුමක් නැති මනසක්. ඇයි බයක් ඇති වෙන්නේ? නිකන් හිතන්නකෝ දැනට 40 ගාණක් මැරලා තියෙනවා. 47ක්. මේක 200 300ක් විතර වෙන්නත් බැරි නෑනේ. මේ රටේ සිද්ධ වෙලා තියෙන දේවල් වල හැටියට. සාපේක්ෂව ගත්තාම ඊයේ මං අහගෙන කියනවා
35,000කට නෑ 20,000කට 35ක් විතර වගේ තමයි මැරෙන්නේ. මරණ සංඛ්‍යාව වාර්තා වෙන්නේ 100.003ක් හැටියට. ඒකෙන් සෑහීමකටපත් වෙන්න හින්දා දැන් ඒකෙන් පොඩි චූන් එකක් ගන්න කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. මරණ සංඛ්‍යාව ගත්තාම 100.003යි. මම දන්න විදිහට මට මතක විදිහට එක දවසකට පැය 24කට පිළිකාවෙන් මේ යන සංඛ්‍යාව 47ක් හෝ 74ක්. මට ඉලක්කම් දෙක මාරු වෙලා ඇත්තේ. එක්ක 74ක් නැත්නම් 47ක්. පැය 24කට මැරෙන සංඛ්‍යාව. මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ වලින් සදාකාලික අංග විකල වෙන්නා වූ සහ මේ යන සංඛ්‍යාව කොච්චරද කියලා ගණනය කරලා බලන්න. දියවැඩියාවෙන් මේ යන සංඛ්‍යාව දවසකට 100කට ආසන්නයි. දුම්පානයෙන් මත්ද්‍රව්‍ය වලින් මිය ගියා හා සමාන භාවයටපත් වෙමින් මිය ගිය කෙනෙක් නම් මරුණට පස්සේ ඔහු වෙනුවෙන් රටක් වියදම් කරන්න ඕනේ. නමුත් මිය යන තෙක් 10 අවුරුද්දක් විතර රටක් විසින් නඩත්තු කළ යුතු පුද්ගලයන් බවට පත් කරන වෙන සංඛ්‍යාව 100 ගාණක් දවසකට. ජීවත් වුණත් මැරිච්ච අය වගේ තමයි. ඔහුට ජීවත් වුණත් ඔහුට මැරිච්ච වගේ. නමුත් අනිත් අය ඌව නඩත්තු කරන්න දෙපයි. මිනිස් ඇඟක් තියාගෙන ඉන්නවා නම් ඒ මිනිස් ඇඟට අදාළ වෙන්නා වූ බේත් තේත් ආහාර පාන සියල්ලම අපි දෙන්න ඕන. මැරුණොත් මැරෙන එක හොඳයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මැරුණොත් එතනින් එහා වියදමක් නැහැ. රටක් හැටියට මම මේ කියන්නේ. එහෙම බලාගෙන ගියාම කොරෝනා වලින් මැරෙන සංඛ්‍යාව කොච්චර දුරට සාපේක්ෂව ගත්තාම භයානකද කියලා බයපත් වෙන්න ඕනද කියලා හිතෙනවා. අද මම මේ උදේ පාන්දර 5ට නැගිටලා මේ වැඩසටහනට එන්නේ. එනකොට කාර් එකේදී අන්තර්ජාලය බල ආවහම ඒකේ මම දැක්කා මේක වෛරස් එකක් නෙමෙයි කියලා දැන් අලුතෙන් හොයාගෙන කියලා. බැක්ටීරියාවක් කියලා හොයාගත්තාය කියලා එක්තරා ප්‍රකාශයක් තියෙනවා මේ WHO එකටත් ඒකේ දොස් කියලා තිබුණා. එතකොට මං කියන්නේ මේ මරණ සංඛ්‍යාව හැමදාම මේ විදිහට කියලා කියපුවාම නෙමෙයිද බය වෙන්නේ මේ ආකාරයෙන්. අපි ඉස්සර මැච් බලනකොට ස්කෝර් එක බලනවා. ඒ මැච් සංඛ්‍යාවේ ස්කෝර් එක කියනවා වගේ හැමදාම ප්‍රවෘත්ති වලට මේක මෙච්චර මරුණා. සමූහ භීතිකාවකට පත් කරන එකට මොකද්ද කියන්නේ? සින්ඩ්‍රෝම්ද? එහෙම සමූහ භීතිකාවකට පත්වීම හෝ පත් කිරීම කියලා කියන එකත් මාධ්‍ය විසින් කල්පනා කර බැලිය යුතු එකක්. එතකොට මොකද්ද වෙන්නේ? ඉස්සර වෙලාම ජනතාව මානසික ප්‍රතිශක්තිය අඩු කරගන්න. භීතිය කියලා කියන එක වපුරන්න හොඳ එකක් නෙමෙයි. භීතිය කියලා කියන එක ගෙනියන්න ඕන එකක් නෙමෙයි. භීතිය කියන එක ඇති කරන්න ඕන එකක් නෙමෙයි. හරි. ඔය 40 ගාණක් මරුණනේ දැන්. නොමරන මිනිස්සුද? කවුරු හරි කෙනෙක් කවදා හරි දවසක කිසියම් දවසකට පෙර දවසක මිය යනවා. කවුරු හරි මැරෙන්නේ යා බලාපොරොත්තු වෙන දවසට පෙර දවසක. කවුරු හරි මැරෙන්නේ වෙන එක්කෙනෙකුට කලින්. අපි හැමෝගේ මලගෙවල් වලට සහභාගී වෙනවනේ. ඉතින් ඒ හැමෝමත් අපේ මලගෙවල් වලටත් සහභාගී වෙනවනේ. මරණය කියන්නේ වැළැක්විය හැක්කක් එයි. මරණය කල් දැමිය හැක්කක් එයි. එහෙම එකක් නැහැ. මං කියන්නේ ඒ හින්දා ඕන එකක් වෙච්ච දෙන් කියලා මැරිච්ච දෙන් කියලා හක් කියලා මේ ලෝකායතවාදී දෘෂ්ටියකින් ඉන්න කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි මරණය භීතියට කාරණාවක් නෙමෙයි. මරණය ස්වභාවයක්. ඒකෙන් මං කියන්නේ මේ මරණ අව탁සිරු කරන්න කියලා කියන එක. නමුත් මරණයේ භීතිය පතුරවන්න හොඳ නැහැ. මරණයේ භීතිකාව ජනතාව තුළ මුල් බහින තැනට ගේන්න හොඳ නැහැ. මරණය විසින් මරණයේ භීතිය ගේන්න හොඳ නැහැ. අපි යුද්ධයට බය වුණා නම් මොකද්ද වෙන්නේ? මේවා තියෙන්නේ මූණ දෙන්න නෙමේද? ලෙඩ තියෙන්නේ මූණ දෙන්නනේ. යුද්ධ තියෙන්නේ මූණ දෙන්නනේ. යුද්ධයකට බය වුණාම වෙන්න බල විපදි ධෛර්ය මතා භිදයේ ක්ෂම සදසි වාක් පටුතා යුදි වික්‍රම. එහෙමයි සංස්කෘත ශ්ලෝකයෙන් කියන්නේ. විපදි ධෛර්යම්. විපත්තියක් නම් ප්‍රතිචාරයේ ධෛර්යයක්. අභ්‍යුදයේ ක්ෂම. කීර්තියක් ආවට පස්සේ දියුණුවක් ආවට පස්සේ ඔන්න සංසුන්ව ඉන්න ඕන. එහෙනම් ප්‍රතිචාරයේ භීතිය ප්‍රතිචාරයක් නෙමෙයි.
ලෙඩ. ඔව්. ඉතින් ලෑස්ති. ITN එකෙන් කියන්න අපි ලෑස්ති කියලා හැමතැනම බෝඩ් ගහන්න කියලා. කොරෝනා. ඔව්. අපි ලෑස්ති. එහෙම බෝඩ් එකක් ගහලා මිනිස්සු ධෛර්ය සම්පන්න කරනවා මිසක් මරණ සංඛ්‍යාව කී මිනිස්සු බය කරන එක හරිද? මිනිස්සු සාමාන්‍යයෙන් මානසික වශයෙන් දියුණු මානසික ප්‍රතිශක්තියක් තියෙන මිනිහෙක් මැරෙනවා කියලා කොහොම බය වෙන්නේ නැහැ. මැරෙන හැටි පෙන්නපු මිනිස්සුනේ අපි. කාටද පෙන්නුවේ මැරෙන හැටි? අයියලට. අයියලට කිව්වේ මල්ලිලා. මැරෙන හැටි මම පෙන්නන්න. මැරෙන එක මහ ලොකු වැඩක්ද? එහෙම කිව්වේ අපේ මල්ලිලා. කඩුවෙන් කොටනකොට එක සැරයක් මෙතෙන්ට කඩුවෙන් කෙටුවට පස්සේ කඩුවෙන් කොටලා ඉවර වුණාට පස්සේ මෙහෙම බලලා මිනිහෙකුට බෙල්ලට ගහලා කඩුවෙන් කොටන්න තොට තේරෙන්නේ නැද්ද? මෙතෙන්ට ගහපිය කියලා කියාපු වීර කැප්පෙටි පොළලගේ જાතියෙන් අපි එන්නේ. මැරෙන්න බය නම් ඉතින් මිනිස්සු යුද්ධ කරනවද? අපි නොමැරෙන මිනිස්සුද? මං කියන්නේ හෙට මැරෙමු කියලා කියන එක නෙමෙයි. අභියෝග තියෙන ජයග්‍රහණය කරන්න. අභියෝග තියෙන මුණ දෙන්න. කොරෝනා. ඔව්. අපි ලෑස්ති. අපි හමුදුරු කියන විදිහටම රටක් විදිහට ජාතියක් විදිහට අපි නොසැලී ඉදිරියට ආපු මහා සංස්කෘතියක් තියෙන ජාතියක්. ඒ නිසාම ඒ සංස්කෘතිකත්වයට ගරු කරමින් අපේ ධෛර්ය සම්පන්න බව, අපේ ශක්තිමත් බව අපි හැම විටම අගය කරන්න ඕන කියන කාරණාව අපේ හමුදුරු ඒ විදිහට පැහැදිලි කරේ. රටක් විදිහට අපි සූදානම් කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන්න. අපේ නමස්කාර පූර්වක ස්තුතිය. අද දවසේ අපේ මැදිරියට වැඩම වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යේන්ද්‍රාකාරී ධම්මරතන ස්වාමින් වහන්සේ අපේ හාමුදුරු ජීවිතයට ඒ වගේම අපේ ආධ්‍යාත්මයට වටිනා කියන බොහෝ දේ අද දවසේ අපිත් එක්ක සාකච්ඡා කළා. ඔබ වහන්සේට නැවත නැවතත් අපි නමස්කාර පූර්වක ස්තුතිය මේ විදිහට පිටවනවා. හොඳයි අපි සූදානම් අදට 7 වෙනි පැය අවසන් කරන්න. අපි නැවත වරක් ඔබ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. එහෙමනම් අපි සූදානම් සමුගන්න. ඔබට සුබ දවසක්.